ආයුබෝවන් පුතේ කෙමිස්ට්‍රි ඇකඩමි අපි අද ඔයගොල්ලන්ට ගෙන්න බලාපොරොත්තු වෙන පුතේ ඉනෝගනික් 2018 ප්‍රශ්න පත්‍රයේ තියෙන ව්‍යුහගත කොටසේ තියෙන ඉනෝගනික් ප්‍රශ්නේ අද අපි කතා කරන්නේ. ඒ කියන්නේ ව්‍යුහගත දෙවෙනි ප්‍රශ්නය අද අපි ඔයගොල්ලොත් එක්ක කතා කරන්නේ. එහෙනම් පුතේ අපි වෙනදා වගේම බලමු මොකක්ද අපේ ප්‍රශ්නේ කියලා. හොඳයි පුතේ ප්‍රශ්නේ හොඳට කියව ගන්න ඇති කියලා හිතනවා. මේ තියෙන්නේ හැමදාම වගේ අපි මේ ප්‍රශ්නට අදාළව ගහන ස්කෙච් එක. පුතේ බලන්න මම මේකේ සම්පූර්ණ විස්තරය ලියලා තියෙනවා. පුතේ x කියන්නේ p ගුණයේ මූලද්‍රව්‍යයක්ලු. එහෙනම් p ගුණුව නම් අපි මෙයාගේ s බ්ලොක් එක අයින් කරමු. හරි. දැන් මෙයාගෙන් අපිට වැඩක් නැහැ. p බ්ලොක් එකට අයිති කෙනෙක් තමයි x කියලා කියන්නේ. ඒ වගේම එයා ද්විපරමාණුක වායුවක් ලෙස පවතී. පුතේ මේ p බ්ලොක් එකේ කට්ටියකින් කවුද ද්විපරමාණුක වායුව ලෙස පවතින්නේ? අපි රවුම් කරගමු පුතේ. මේ කට්ටියකින් නයිට්‍රජන් ඉන්නවා, ඔක්සිජන් ඉන්නවා. තව කවුද පුතේ ද්විපරමාණුක වායුව F2 කියලාත් වායුවක් තියෙන්නේ පුතේ. තව මේගොල්ලන්ගේ තව ද්විපරමාණුක කට්ටිය නැහැ. ඊට පස්සේ මේගොල්ලන්ගේ බලපුවාම Cl2 කියලා වායුවකුත් තියෙනවා. හරි. ඊට පස්සේ පුළුල් ඔක්සිකරණ අවස්ථා පරාසයක් පෙන්වයි. හරි. පුළුල් ඔක්සිකරණ අවස්ථා පරාසයක් පෙන්වයි. මේගොල්ලන්ගේ කවුද පුතේ පුළුල් ඔක්සිකරණ අවස්ථා පරාසයක් පෙන්වන්නේ? හරි. අපි බලමු. ෆ්ලෝරින්ට පුතේ බෑ පුළුල් ඔක්සිකරණ අවස්ථා පරාසයක් පෙන්වන්න. ඒ වගේම තමයි පුතේ ඊට පස්සේ කියනවා මෙයාට බෑ. හරි. ඊට පස්සේ මෙතන කියනවා පුතේ වඩාත්ම සුලභ හයිඩ්‍රයිඩය Y වේ. වඩාත්ම සුලභ හයිඩ්‍රයිඩය Y වේ. Y කියලා හයිඩ්‍රයිඩයක් තියෙනවලු. හරිද? එතකොට මෙයාගේ හයිඩ්‍රයිඩය ඇමෝනියා. ඔක්සිජන්ගේ හයිඩ්‍රයිඩය පුතේ ජලය. එතකොට ක්ලෝරින්ගේ හයිඩ්‍රයිඩය HCl. පැහැදිලිද? හරි. ඊට පස්සේ පුතේ Y ගැන කතා කරන්නේ. කියන්නේ අදාළ හයිඩ්‍රයිඩය. දැන් අපි බලමු කවුද හයිඩ්‍රයිඩ් හැදෙන්න පුළුවන් පුතේ? නයිට්‍රජන් නම් ඇමෝනියා හැදෙන්න පුළුවන්. ඔක්සිජන් නම් H2O හැදෙන්න පුළුවන්. ක්ලෝරින් නම් HCl හැදෙන්න පුළුවන්. පැහැදිලිනේ? හොඳයි. ඊටු ටිකට දැන් අපි තාම අපි දන්නේ නැහැ කවුද කියලා පුතේ. හරි. ඊට පස්සේ ජලයේ පහසුවෙන් දියවි මේ තුන් දෙනා ජලයේ පහසුවෙන් දියවි බාෂ්මික ද්‍රාවණයක් සෑදේ. ඔක කිව්ව ගමන් පුතේ ජලයත් අයින් වෙනවා HClුත් අයින් වෙනවා. ඊටු උනා කවුද පුතේ? ඇමෝනියා. ඇයි ඇමෝනියා තමයි පුතේ අපේ සිලබස් එකේ අපිට හම්බෙන සුලභම බාෂ්මික වායුව. ඉතින් යාව දිය කළොත් ඒ ද්‍රාවණයත් බාෂ්මිකයි. ජලයේ දිය කරන කතාවක් නැහැනේ පුතේ. නේද? ඒ වගේම එයා බාෂ්මිකත් නැහැ. හරි. HCl ආම්ලිකයි. හොඳ ආම්ලයක් නෑ. එහෙනම් එයත් නෙමෙයි. එහෙනම් උත්තරය ඇමෝනියා. එහෙනම් Y කියන්නේ ඇමෝනියා. ඒ වගේම පුතේ X කියන්නේ එහෙනම් නයිට්‍රජන් විය යුතුයි. එයා ද්විපරමාණුක වායුවක් ලෙස පවතිනවලු. ඔව් පුතේ කවුද? N2. පුළුල් ඔක්සිජන් අවස්ථා පරාසයක් තියෙනවා. ඔව් පුතේ. මෙයාට ඔක්සිජන් අවස්ථා කිහිපයක් තියෙනවා. ධන 1, ධන 2, ධන 3 ඍණ ඔක්සිජන් අවස්ථාත් තියෙනවා. ඒ නිසා එහෙනම් අපේ මේ දීලා තියෙන කරුණු වලට අනුව දැනට අපි නයිට්‍රජන් කියලා තෝරගත්තා. අපි ඊටු ටිකක් කියෝගෙන යමු. හරි. ඊට පස්සේ පුතේ ජලයේ පහසුවෙන් දී බාෂ්පික ද්‍රාවණයක් සෑදේ. ඒකින් තමයි අපි අල්ලගත්තේ කවුද කියලා. ඊට පස්සේ ඔක්සිකාරකයක්, ඔක්සිහාරකයක්, අම්ලයක්, බස්මයක් ලෙස ක්‍රියා කරන්න පුළුවන්ලු. ඒ කියන්නේ පුතේ මේ ඇමෝනියාට පුළුවන් වෙන්න ඕන ඔක්සිකාරකයක් කියන්නේ වෙන කෙනෙක් ඔක්සිකරණය කළා Tamanට ඔක්සිහරණය වෙන්න පුළුවන්. ඇත්තද? ඔව් පුතේ පුළුවන්. තේරි නෝට්ස් ටික බලන්න පුතේ ඒගොල්ලන්ට පිළිවෙලට එවුව උගන්වලා ඇති. ඔව්වා තේරි කාලේ අපිට උගන්වන කොටස්. ඊට පස්සේ පුතේ ඔක්සිහාරකයක්. ඒ කියන්නේ වෙන කෙනෙක් ඔක්සිහරණය කරනවා Taman ඔක්සිකරණය වෙනවා. ඊට පස්සේ අම්ලයක් ලෙස ක්‍රියා කරන්න පුළුවන්. ඒ කියන්නේ බාෂ්මික සංයෝගات එක්ක ප්‍රතික්‍රියා කරන්න පුළුවන් කියන එකනේ. ඔව් පුතේ පුළුවන්. ඇමෝනියාට පුළුවන්. Y ගැන මේ කතා කරන්නේ. ඊට පස්සේ බස්මයක් ලෙස ක්‍රියා කරන්න පුළුවන්. ඒ කියන්නේ අම්ලත් එක්ක ප්‍රතික්‍රියා කරන්න පුළුවන්. ඔව් ඒකත් පුළුවන්. එහෙනම් කන්ෆර්ම් පුතේ මේ කවුද? ඇමෝනියා තමයි. ඊට පස්සේ මෙතන තියෙනවා පුතේ Y නිෂ්පාදනයේදී කියන්නේ ඇමෝනියා නිෂ්පාදනයේදී X ද්විපරමාණුක වායුව භාවිතා කළේ. ඔවුනේ පුතේ නයිට්‍රජන්ම පාවිච්චි කළා තමයි පුතේ අපි ඇමෝනියා හදන්නේ. නයිට්‍රජනුයි හයිඩ්‍රජනුයි ප්‍රතික්‍රියා කළා තමයි ඇමෝනියා හදන්නේ. එහෙනම් දැන් ෂුවර් ප්‍රශ්නට උත්තරේ ෂුවර්. එහෙනම් දැන් අපි එකින් එකට උත්තර ලියා ගමු. පුතේ පළවෙනි එකේ ඔයගලගෙන් අහනවා X හා Y හඳුනා ගන්න කියලා. එහෙනම් ඒක කරලා ඉවරයිනේ පුතේ. X කියන්නේ කවුද පුතේ? එහෙනම් නයිට්‍රජන්. Y කියන්නේ කවුද පුතේ? ඇමෝනියා. ඒක හොයාගෙන ඉවරයි. ඊළඟ ප්‍රශ්නේ අහනවා පුතේ X ද්විපරමාණුක වායුව නිෂ්ක්‍රිය ඇයි කියලා යහන්නේ.
මෙන්න මෙයා නිෂ්ක්‍රිය ඇයි? නිෂ්ක්‍රිය වෙන්න හේතුව ඔයගොල්ලෝ දන්නවා පුතේ. නයිට්‍රජන් N2 හදාගන්නේ පුතේ කොහොමද? ට්‍රිපල් බොන්ඩ් එකකින්. එහෙම නැත්නම් ත්‍රිත්ව බන්ධනයකින්. මේ බන්ධනය ගොඩක් ශක්තිමත්. මේ බන්ධනය ලේසියෙන් කැඩෙන්නේ නැහැ. මේ බන්ධනය ලේසියෙන් කැඩෙන්නේ නැති නිසා පුතේ මෙයා අපි කියනවා නිෂ්ක්‍රීය වායුවක් කියලා. ලේසියෙන් මෙයා ප්‍රතික්‍රියා කරන්න යන්නේ නැහැ. ප්‍රතික්‍රියා කරන්නේ නැහැ කියලා කිව්වෙත් නැහැ. ලේසියෙන් ප්‍රතික්‍රියා කරන්න යන්නේ නැහැ කියලා කිව්වේ. පැහැදිලිනේ? හොඳයි. එකසර ඉලෙක්ට්‍රෝන යුගල් දෙක මෙහෙම දා ගන්න ඕන. හොඳයි. එහෙනම් මේකට උත්තරේ පුතේ මොකද්ද? එහි ඇති ත්‍රිත්ව බන්ධනය නිසා එම බන්ධනය විකර්ණ ශක්තිය නැත්නම් බන්ධන විකර්ණ එන්තල්පිය වැඩි වෙයි. එහෙම නැත්නම් බන්ධන විකර්ණ ශක්තිය ගොඩක් වැඩි කියන උත්තරේ තමයි එන්න ඕන. ඊට පස්සේ කියනවා පුතේ එක්සි ඔක්සයිඩ් තුනක් ලියන්නලු. ඒවායේ එක්සි ඔක්සිකරණ අංක ටිකක් ලියන්නලු. මෙන්න මෙයාගේ ඔක්සයිඩ් ටික ලියන්නලු. ඒ අදාළ කට්ටියගේ ඔක්සිකරණ අංක ලියන්නලු. අපි ලියමු පුතේ. හරි ලේසි. ඔයගලන්ට තියරි කාලේ උගන්වනවා පුංචි වගුවක වගේ දීලා තියෙන රිසෝස් බුක් එකේ තිබ්බ මට මතක විදියට පුතේ මෙන්න මෙහෙම. නයිට්‍රජන්ගේ ඔක්සයිඩ් ටික මෙහෙම දීලා තිබුණා. ධන 1, ධන 2, ධන 3, ධන 4, ධන 5. ඔහොම දීලා එක එක ඔක්සයිඩ් ටික දීලා තිබුණා. අපි බලලා ලියමු පුතේ කොහොමද වෙන්නේ කියලා. ධන 1 එන්නේ පුතේ N2O. හරි. ධන 2 එන්නේ පුතේ NO. ඊට පස්සේ ධන 3 එන්නේ කොහොමද පුතේ? N2O3. හරි. ධන 4 එන්නේ කොහොමද පුතේ? NO2. ධන 5 එන්නේ කොහොමද පුතේ? N2O5. හරි. ඔක්සිජන්ට හැම වෙලාවෙම ඍණ 2. ඒ ඍණ 2 නයිට්‍රජන්ලා දෙන්නෙක්ට බෙදලා ගියාම එක්කෙනෙක්ට එන්නේ ධන 1 ධන 1. එතකොට ධන 1යි. ඔක්සිජන්ට ඍණ 2 එහෙනම් මේ නයිට්‍රජන්ට ධන 2යි. එතකොට මෙතන එක ඔක්සිජන් කෙනෙක්ට ඍණ 2යි ඍණ 2 ඒව 3ක් ඍණ 6යි. ඒ ඍණ 6 දෙන්නෙක්ට බෙදලා ගියාම මෙතන ධන 3 එනවා. අන්න ඒ විදිහට මේ ටික මතක තියාගන්න පුළුවන්. මෙහෙමයි. මේ ඔක්සයිඩ් මතක තියාගන්නකොට පුතේ මේව කටපාඩම් කරන්න ඕනේ නැහැ. ඔක්සයිඩ් ධන 1 ධන 2 ධන 3 ධන 4 ධන 5 තියෙනවා කියලා මතක තියාගත්තාම හොඳටම ඇති. මේ අංක සෙට් එක මතක තියාගත්තාම ඇති. ඊටු ටික හදලා ගමු. දන්නවනේ ඔක්සිජන්ට ඍණ 2. එහෙනම් මෙයාට ධන 1ක් එන්න මොකක්ද අපි දාන්න ඕන? නයිට්‍රජන්ලා කී දෙනෙක් දාන්න ඕනද? මෙයාට ධන 2 එන්න කොච්චර දාන්න ඕනද? මෙයාට ධන 3 එන්න අපි කොච්චර සංයුතියකින් දාන්න ඕනද? ඕක ඒ වෙලාවට හිතලා ගන්න පුතේ. බොරුවට නිකන් මතකේ නාස්ති කරන්න එපා. ඕක මතක තියාගන්න. පොඩි දේවල්නේ. ඔයිට වඩා අපිට ගොඩක් දේවල් තියෙනවා මතක තියාගන්න. හොඳයි. ඊළඟ ප්‍රශ්නේ පුතේ කියනවා Y කියන කෙනා කියන්නේ ඇමෝනියා ගැන අහන්නේ. ඇමෝනියා ඔක්සිකාරකයක් ලෙස ඒ වගේම ඔක්සිහාරකයක් ලෙස ප්‍රතික්‍රියා කරනවලු. ඔව් පුතේ. ඒ කියන්නේ මෙයාට පුළුවන් කෙනෙක්ව ඔක්සිකරණය කරන්නත් පුළුවන් කෙනෙක්ව ඔක්සිහරණය කරන්නත් පුළුවන්. පුතේ මම මෙහෙම ලියන්න. ඇමෝනියා ප්‍රතික්‍රියා කළොත් පුතේ ලෝහයක් එක්ක මොකද වෙන්නේ? ලෝහයක් හැම වෙලාවෙම ඔක්සිකරණය වෙන්නේ. ඒ කියන්නේ ඇමෝනියාමගින් ලෝහය ඔක්සිකරණය කරන ඒ නිසා මේ ඔක්සිකාරකයක් ලෙස එහෙනම් මොනවද පුතේ හැදෙන්නේ? මේ දෙන ප්‍රතික්‍රියා කරපුවාම NaNH2 හැදිලා හයිඩ්‍රජන් වායුව හැදෙනවා. NaNH2 හැදිලා හයිඩ්‍රජන් වායුව හැදෙනවා. ඊට පස්සේ ඕනනම් තව ප්‍රතික්‍රියාවක් ලියන්න. තව මොකක් කර ලෝහයක් එක්ක ප්‍රතික්‍රියා කරමු පුතේ. මැග්නීසියම් වගේ කෙනෙක් එක්ක ප්‍රතික්‍රියා කරමු. බලමු පුතේ. එකයි ලියන්න තියෙන්නේ. හරි. මම මේ දෙකක් ලියන්නේ වඩාත් හොඳට. මැග්නීසියම් වගේ කෙනෙක් එක්ක ප්‍රතික්‍රියා කරොත් අපි හැම වෙලාවෙම මේ මැග්නීසියම් වගේ ලෝහයක් පාවිච්චි කරන ලෝහ හැම වෙලාවෙම ඔක්සිකරණය වෙන්නේ. එතකොට ඇමෝනියාට සිද්ධ වෙන්නේ ඔක්සිහරණය වෙන්නම තමයි. හරි. તો මෙතන හැදෙනවා පුතේ Mg2N3 හැදෙනවා. Mg3N2 හැදෙනවා. ඒ වගේම හයිඩ්‍රජන් වායුව පිට වෙනවා. මේව බැලන්ස් කරලා ප්‍රතික්‍රියාව ලියා ගන්න තුලිත කරලා පුතේ භෞතික අවස්ථා දැමීම අනිවාර්ය නැහැ. ඔය ගොඩක් දරුවන්ට තියෙන ප්‍රශ්නයක් තමයි පුතේ මේ කෙමිස්ට්‍රි වල භෞතික අවස්ථා දාන එක. පුතේ අපිට කියලා තියෙන්නේ අපිට ඉන්ස්ට්‍රක්ෂන්ස් දීලා තියෙන්නේ පුතේ භෞතික අවස්ථා දාන්න ඕනේ. කියන්නේ ඝනද ද්‍රවද වායුද එක්වස්ද කියලා දාන්න ඕනේ භෞතික රසායන විතරයි. ෆිසිකල් කෙමිස්ට්‍රි කොටස් වල විතරයි දාන්න කියලා තියෙන්නේ. ඉනෝගනික් කොටස් වල ඒක බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගෙන ඉන්න. හොඳයි. එහෙනම් මේ අපි ලියාගත්ත ඔක්සි කාරකයක් ලෙස කොහොමද ඇමෝනියා ප්‍රතික්‍රියා කරන්න කියලා. එහෙනම් දැන් හොඳට මේ ප්‍රශ්න වලට උත්තර ටික ලියාගන්න. මට බෝඩ් එක ක්ලීන් කරන්න වෙනවා පුතේ. ඊට කලින් ඕගොල්ලෝ මේ ටික ලියාගෙන අපි ඊළඟ ප්‍රශ්න ටිකට සූදානම් වෙමු. මේ තියෙන්නේ මුල් ප්‍රශ්න කිහිපයට පිළිතුරු ටික. හොඳයි පුතේ. ඊට පස්සේ තියෙන්නේ Y කියන කෙනා එහෙම නැත්නම් ඇමෝනියා කියන කෙනා ඔක්සිහාරකයක් ලෙස ප්‍රතික්‍රියා කරන එකක් ගැනයි ලියන්න තියෙන්නේ පුතේ. ඔක්සිහාරකයක් නම් වෙන කෙනෙක් ඔක්සිහරණය කරනවා. එහෙනම් ඉතින් ඔක්සිහරණය වෙන්න කැමති කෙනෙක්ව දාන්න. කවුද පුතේ? හැලජනයක් දාන්න. නිකම් ඔක්සිහරණය වෙනවනේ ඒගොල්ලෝ කැමති ඉන එකට. එහෙනම් ඇමෝනියා ක්ලෝරින් එක ප්‍රතික්‍රියා කරන්න පුතේ. ඇමෝනියා ක්ලෝරින් එක ප්‍රතික්‍රියා කරලා ලියන්න.
පුතේ මේ ඇමෝනියා ක්ලෝරින් එක ප්‍රතික්‍රියා කරලා දාන්නේ ඇයි ඔක්සිහාරකයක් කිව්ව ගමන්. මං ඇයි එහෙම කිව්වේ හැලදෙනයක් දාන්න කියලා. පුතේ ආවර්තාවගේ මේ පළවෙනි සෙට් එකේ අය කැමති ඉලෙක්ට්‍රෝන පිට කරන්න. ඒ කියන්නේ ඔක්සිකරණය වෙන්න. ඒ වගේම තමයි මෙන්න මේ අය කැමති ඔක්සිහරණය වෙන්න. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන ලබා ගන්න. එතකොට ඒකට කැමති කට්ටියම දැම්මොත් අපිට ප්‍රතික්‍රියාවත් ලේසි. ආය අමුතුවෙන් මතක තියාගන්න දෙයක්වත් නැහැ. හරි ඔක්සිකාරකයක් ඔක්සිහාරකයක් ලෙස ක්‍රියා කරනවා කියද්දි මෙන්න මේ දෙගොල්ලොත් එක්ක ප්‍රතික්‍රියා කරවන්න. හරි ඉදිරියට දෙන ප්‍රශ්න වලත් එහෙමයි. හොඳයි පුතේ. ඊට පස්සේ අපිට තියෙන්නේ එහෙනම් මේ ප්‍රතික්‍රියාව. ඊට පස්සේ පුතේ ඇමෝනියා සහ ක්ලෝරින්ගේ ප්‍රතික්‍රියාව. මොනවද පුතේ හැදෙන්නේ? මෙතනින් හැදෙනවා පුතේ නයිට්‍රජන්. ඊට පස්සේ හැදෙනවා පුතේ HCl. මේකත් බැලන්ස් කරලා ලියා ගන්න. හරි. මේකත් බැලන්ස් කරලා ලියා ගන්න. මේ වගේ ප්‍රතික්‍රියා තව ඕන තරම් ලියන්න පුළුවන්. හරි. ඔයගොල්ලෝගේ ඉනෝගනික් නෝට් වල ඔයගොල්ලන්ට ඇමෝනියා ගැන ලොකු විස්තරයක් දෙනවනේ පුතේ. හරි. ඒ වගේ ප්‍රතික්‍රියා ගොඩක් තියෙනවා. මම මේ එකක් විතරයි ලිව්වේ. තව ඕන තරම් ලියා ගන්න පුළුවන් ඔයගොල්ලන්ට. හරි. ඊට පස්සේ අපි ඊළඟ ප්‍රශ්නට මූව් වෙමු. හොඳයි. ඊට පස්සේ තියෙනවා පුතේ මෙයාගේ X ගේ හයිඩ්‍රයිඩ් වගේක් තියෙනවලු. X කියන කෙනාගේ හයිඩ්‍රයිඩ්. sorry X අඩංගු කාණ්ඩයේ හයිඩ්‍රයිඩ්. නේද පුතේ? මෙයා අඩංගු කාණ්ඩයේ හයිඩ්‍රයිඩ්. එතකොට මේ තියෙන්නේ නයිට්‍රජන්, ෆොස්ෆරස්. තව කට්ටිය ඉන්නවනේ පුතේ. මම මෙහෙම ලියන්නම් පුතේ. ඉතුරු කට්ටිය. කොහොමද? ඉතුරු හයිඩ්‍රයිඩ් ටික නයිට්‍රජන්, ෆොස්ෆරස්, ආසනික්. ඊට පස්සේ ඇන්ටිමනි, බිස්මත්. ඔය කට්ටියනේ. හරි. මේ කට්ටියගේ හයිඩ්‍රයිඩ්. මේ කට්ටියගේ හයිඩ්‍රයිඩ් විචලනය ලියන්නලු. පුතේ අපිට මේක තියරි වල උගන්වන කොටසක්. හැබැයි ඒක විශේෂ කරුණු ටිකක් මතක තියාගන්න ඕන. පුතේ මෙන්න මේගොල්ලන්ගේ හයිඩ්‍රයිඩ්. හරි. බලමු. කවුද හයිඩ්‍රයිඩ් ටික? උඩින්ම නම් NH3 ඉන්නවා. ඊට පස්සේ PH3 ඉන්නවා. ඊට පස්සේ කවුද පුතේ ඉන්නේ? මෙතන AS H3 තියෙනවා. තව පුතේ මෙතන තියෙනවා SBH3 තියෙනවා. හරි. බිස්මත් හයිඩ්‍රයිඩ් තියෙනවා. සාමාන්‍යයෙන් අපි ඒක ලියන්නේ නැහැ. හරි. පුතේ මෙන්න මේ කට්ටියගේ තාපාංක විචලනය ලියන්නලු. එහෙනම් ප්‍රස්ථාරයක් ගහලා මේගොල්ලන්ගේ තාපාංක විචලනය ලියන්න තියෙන්නේ. පුතේ අපි දන්නවා මේ පහළට යන්න මේගොල්ලන්ගේ මෞලික ස්කන්ධ වැඩි වෙනවා. පුතේ අපි දන්නවා ඉතින් මෞලික ස්කන්ධ වැඩි වෙන්න තාපාංකයත් එන්න වැඩි වෙනවා. පුතේ දැන් තාපාංකය කියන්නේ මොකද්ද? මම සරලව කියලා දෙන්න. මට විනාඩියක් දෙන්න ඕගලන්ට මම ඒක සරලව කියලා දෙන්න. මේ ප්‍රශ්නට අදාළ නැහැ. නමුත් අත්‍යවශ්‍ය වෙයි කියලා අනාගතයට මම මේක කියලා දෙන්න. පුතේ අපි දන්නවා ඝනයක අංශු පිහිටන්නේ ගොඩක්ම ඈතින්. ගොඩක් ළඟින්. ඝනයක අංශු පිහිටන්නේ ගොඩාක් ළඟින්. ද්‍රවයක ඊට වඩා ඈත් වෙනවා පුතේ. ඒ කියන්නේ මෙන්න මේ වගේ අපිට අඳ ගන්න පුළුවන්. මතකනේ? ඊට පස්සේ වායුවක් කියන්නේ පුතේ අංශු තවත් ඈත් වෙලා ගොඩක් ඈතින් මෙහෙ තියෙන්නේ. ඉතින් හිතන්න අපි දැන් කතා කරන්නේ තාපාංකය ගැන. තාපාංකය කියන්නේ මෙන්න මේ ද්‍රවය මෙන්න මේ වායුව බවට පත් කිරීම. ඒ කියන්නේ ළඟ තියෙන අංශු ටිකක් මොනවා කරන්නද යන්නේ? ඈත් කරන්න යන්නේ. පුතේ ඔයගොල්ලෝ දන්නවා අංශු ළඟින් තියෙනකොට අන්තර් අණුක බන්ධන හදාගන්න පුළුවන්. ඒ කියන්නේ අණුවකුයි තවත් අණුවකුයි අතර බන්ධන හදාගන්න පුළුවන්. එහෙනම් මෙන්න මේ අතර තියෙනවා බන්ධන. අන්තර් අණුක බන්ධන කියලා අපි ඔයාලට කියනවා. ඔය අන්තර් අණුක බන්ධන කැඩෙන්න ඕන පුතේ මේගොල්ලෝ ඈත් වෙන්න. මේවා කඩන්න ඕන. ඉතින් හිතන්න මේ අන්තර් අණුක බන්ධන ශක්තිමත් නම් කඩන්න අමාරුයි. එහෙනම් ලොකු තාපයක් ලබා දෙන්න ඕන. එහෙම නැත්නම් ගොඩක් රත් කරන්න ඕන. එහෙමත් නැත්නම් ඒකේ තාපාංකය වැඩි. මෙන්න මේ බන්ධන දුර්වලයි නම් අන්තර් අණුක බන්ධන දුර්වලයි නම් පුතේ අණු අතර තියෙන ද්විතීයික ආකර්ෂණ බල දුර්වලයි නම් පුතේ හරි ලේසියෙන් කඩන්න පුළුවන්. එහෙනම් ඒකට යොදවන්න ඕන තාපය හරිම අඩුයි. රත් කරන්න ඕන ප්‍රමාණය අඩුයි නිසා ඒකේ තාපාංක අඩු වෙනවා. පැහැදිලිද? හොඳයි. ඊට පස්සේ මේ සෙට් එකේදී කොහොමද පුතේ ගන්නෙ? මේ වගේ කට්ටියකදී. මේ වගේ කට්ටියගේ අන්තර් අණුක බන්ධන එකම වගේ. ඔක්කොම මොකද්ද? NH3, PH3, ASH3, SBH3 ඔක්කොම එක වගේ පුතේ. ඒතකොට මේ වගේ සමාන සෙට් එකකදී කොහොමද පුතේ අපි තාපාංකය හොයන්නේ? එතකොට බලන්න ඕන සාධකයේ පුතේ මොකද්ද? එතකොට බලන්න ඕන සාධකය ඒගොල්ලන්ගේ මෞලික ස්කන්ධය. අපි මෞලික ස්කන්ධය කියන එක සලකලා බැලුවාම එහෙනම් පුතේ පහළට එන්න මේගොල්ලන්ගේ මෞලික ස්කන්ධ වැඩි වෙනවා. පුතේ මෞලික ස්කන්ධ වැඩි වෙන්න තාපාංක වැඩි වෙනවා කියලා අපි ඉගෙන ගත්තේ. එහෙනම් මේක අපි ලිවිය යුත්තේ අපිට හිතෙන්නේ එහෙනම් කොහොමද? NH3, PH3, ASH3 සහ SBH3 ලියන්න තමයි අපිට හිතෙන්නේ දැන් මේ කියපු විදිහට.
හැබැයි අමතක කරන්න එපා පුතේ මෙන්න මෙයා. කවුද? ඇමෝනියා. ඇයි අමතක කරන්න එපා කිව්වේ? ඇමෝනියාට බොන්ඩ් එකක් තියෙනවා පුතේ මෙන්න මෙහෙම. NH. මතක නැත්තම් තීරික කියලා දෙන්න. පුතේ FH OH NH වගේ බන්ධන හදාගෙන ඉන්න කට්ටියගේ මේ FON කියන්නේ විද්‍යුත් ඍණතාවය වැඩිම තුන් දෙනා. එතකොට මේගොල්ලන්ගේ විද්‍යුත් ඍණතාවය ගොඩක් වැඩි. එතකොට පුතේ මේගොල්ලන්ගේ දෙසට ඉලෙක්ට්‍රෝන වලාව ඇද ගන්නවා. ගොඩක් ඇද ගන්නවා. අනිත් අයට වඩා ගොඩක් ඇද ගන්නවා. එතකොට මේගොල්ලන්ගේ ඍණ ගතිය ගොඩක් වැඩි වෙනවා. මේගොල්ලන්ගේ ඍණ ගතිය ගොඩක් වැඩි වෙනවා කියන්නේ මේ හයිඩ්‍රජන්ලගේ ධන ගතියත් ගොඩක් වැඩි වෙනවා. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන මදි වෙනවා. ඒ නිසා මොකද ඒගොල්ලෝ පෙළඹෙන්නේ? ඒගොල්ලෝ පෙළඹෙනවා පුතේ ගොඩක් හොඳ ධන ආරෝපණයක් හදාගන්න. තද ධන ආරෝපණයක් හදාගන්න ඒගොල්ලෝ හුරු වෙනවා. එතකොට පුතේ මොකද වෙන්නේ? තවත් කෙනෙක් හිටියොත් ඍණ කෙනෙක් හිටියොත්. හැබැයි ඒ ඍණ කෙනාත් හොඳ විද්‍යුත් ඍණ කෙනෙක් වෙන්න ඕන. කවුරු වගේද පුතේ? ඒත් FON වගේ කෙනෙක් හිටියොත් වෙන අණුවක මොකද වෙන්නේ? මේ අධික ධන ගතියට මේ අධික ඍණ ගතියේ මොනව ඇති වෙනවද? ආකර්ෂණ ඇති වෙනවා. එතකොට මෙන්න මේ වගේ එකට අපි කියනවා පුතේ හයිඩ්‍රජන් බන්ධනයක් කියලා. මම ඇමෝනියා අතර ඒක ඇති වෙන්නේ කොහොමද කියලා දෙන්න. හොඳට බලා ගන්න. ඔන්න පුතේ ඇමෝනියා මම අඳින්නයි යන්නේ. NH3 මම මෙහෙම අඳිනවා. එතකොට බලන්න නයිට්‍රජන්ගේ විද්‍යුත් ඍණතාවය වැඩි. ඒ වැඩිකම නිසා ඉලෙක්ට්‍රෝන වල ගොඩක් මෙහෙට ඇදෙනවා. එතකොට මෙයාට පුංචි ඍණ ආරෝපණයක් එනවා. හරි. පුංචි නෙමේ ධන ආරෝපණයක් එනවා මෙයාට ඩෙල්ටා ඍණ ආරෝපණයක් එනවා. ඩෙල්ටා ධන ඩෙල්ටා ඍණ. එතකොට මේ ධන ගතිය නිසා හරි අනිත් අයට සාපේක්ෂව මේ NH බන්ධනයේදී මෙයාගේ ධන ගතිය වැඩි. මොකද මෙයාගේ ඍණ ගතිය වැඩි නිසා විද්‍යුත් ඍණතාවය වැඩි. තවත් ඇමෝනියා අණුවක් ගැන හිතන්න පුතේ. NH3. හරි. එතකොට මෙයාගෙත් එහෙමනේ. මේගොල්ලන්ගේ ඩෙල්ටා ධන මේගොල්ලන්ගේ ඩෙල්ටා ඍණ. එතකොට මේ අණු දෙකක් අතර අන්තර් අණුක ගැනයි කියන්නේ. මේ දෙන්න අතර පුතේ මොකක් ඇති වෙන්න පුළුවන්ද? ආකර්ෂණ ඇති වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ එකට කියනවා පුතේ අපි හයිඩ්‍රජන් බන්ධන කියලා. පුතේ හයිඩ්‍රජන් බන්ධන ශක්තිමත් භාවයෙන් අනිත් අයට වඩා වැඩි. ඒ නිසා ඒගොල්ලන්ව ඈත් කරන්න අමාරුයි. එහෙනම් ඒගොල්ලන්ගේ ද්‍රවාංග තාපාංකත් ගොඩක් වැඩි. එහෙනම් අපි හිතුවට මෙන්න මේ පිළිවෙලට ඇමෝනියා PH3 ASH3 SBH3 පිළිවෙලට වැඩි වෙයි කියලා එහෙම නැහැ. අපි නොසිතූ ලෙස හරි මෞලික ස්කන්ධයේ බලපෑමටත් වඩා වැඩි ලෙස පුතේ ඇමෝනියාගේ NH3 ගේ ද්‍රවාංක තාපාංක වලාගය වැඩි වෙනවා. එතකොට ප්‍රස්ථාරය මෙන්න මෙහෙම වෙන්න ඕන. පැහැදිලිද පුතේ? මේ කවුද මේ ඇමෝනියා? ඇමෝනියාගේ නොසිතූ ලෙස විචලනයක් වෙනවා. හරි ඒකට හේතුව මොකද්ද? ඒගොල්ලන්ට හයිඩ්‍රජන් බන්ධන සාදාගෙනවට ඇති හැකියාව. මේගොල්ලන්ට හයිඩ්‍රජන් බන්ධන හදාගන්න බැහැනේ. ඇයි බැරි? මේගොල්ලන්ට තියෙන PH බන්ධන, ASH බන්ධන, SBH බන්ධනයි තියෙන්නේ. ඒගොල්ලන්ට FH වත් OH වත් NH වත් බන්ධන නැහැ. ඒ කියන්නේ හයිඩ්‍රජන් බන්ධන හදාගන්න බෑ ඒගොල්ලන්ට. එහෙනම් පුතේ මේ විදිහට තමයි විචලනය. එහෙනම් මම ලියා ගන්නම් මෙතන PH3 ASH3 SBH3. එතකොට අපිට මේවට හේතු ලියන්න කිව්වොත් කොහොමද පුතේ ලියන්නේ? මේවට හේතුව අහලක් තියෙනවා. හේතුව තමයි මේවා මෙහෙම වැඩි වෙන්නේ. වැඩිවීමට හේතුව ඒවායේ මෞලික ස්කන්ධය වැඩිවීම. ඇමෝනියාගේ මේ නොසිතූ විචලනයට හේතුව ඒවා අතර ඇමෝනියා අණු අතර හයිඩ්‍රජන් බන්ධන සෑදීම. පැහැදිලි ඇති කියලා හිතනවා පුතේ. අවශ්‍ය කරුණු තියෙනවා නම් බෝඩ් එකෙන් බලලා දැන් ඔයගලන්ට ලියා ගන්න පුළුවන්. හොඳයි පුතේ ඊළඟ ප්‍රශ්නේ බලන්න. Y ගේ එහෙම නැත්නම් ඇමෝනියාගේ ජලීය ද්‍රාවණයක් ඇලුමිනියම් සල්ෆේට් එක්ක මොකක්දෝ මන්ද අවක්ෂේපයක් හදනවා. පුතේ හොඳට බලා ගන්න එක. Y කියන්නේ ඇමෝනියා පුතේ. ඇමෝනියාගේ ජලීය ද්‍රාවණයක්. පුතේ ඇමෝනියාගේ ජලීය ද්‍රාවණයක් කිව්ව ගමන්ම ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් කියන එක මතක තියාගත්තට කමක් නැහැ. පැහැදිලිද? ඇමෝනියාගේ මම කලින් දවසත් මේක කිව්වා මම හිතන්නේ. අපේ කලින් වීඩියෝ එකෙත් මම හිතන්නේ තියෙනවා. ඇමෝනියාගේ ජලීය ද්‍රාවණයක් කියන්නේ ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් කියන එක. ඇමෝනියාගේ ජලීය ද්‍රාවණයක් ප්‍රතික්‍රියා කරවන්නලු පුතේ කාත් එක්කද? ඇලුමිනියම්ගේ සල්ෆේට් එකත් එක්ක. මොනවද හැදෙන්නේ කියලා අහනවා. පුතේ සුදු පාට අවක්ෂේපයක්. එහෙමත් නැත්නම් ජෙලටිනීමේ අවක්ෂේපයක් හැදෙනවා. ඒ මොකද්ද? ඇලුමිනියම්ගේ හයිඩ්‍රොක්සයිඩ් එක. මෙයා සුදු එහෙමත් නැත්නම් ජෙලටිනීමය අවක්ෂේපයක්. හරි සුදු ජෙලටිනීමය අවක්ෂේපයක්.
මේ තියෙන්නේ ඒ අවක්ෂේපය. මොකද්ද මේ නිරීක්ෂණය කියලා අහනවා සුදු පාට අවක්ෂේපයක්. එහෙම නැත්නම් ජෙලටිනීමය අවක්ෂේපයක් ලැබීම. මේ ප්‍රශ්න වලටත් එහෙනම් පිළිතුරු හරි. ඊට පස්සේ බලමු පුතේ මොනවද අහන්නේ කියලා. y හඳුනා ගැනීමේ පරීක්ෂා. පුතේ අපේ කෙමිස්ට්‍රි ඇකඩමි Facebook page එකත් එක්ක ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්නවනම් පුතේ අපේ එදිනෙදා අපි හැමදාම දවසක් කර දවසක් වගේ අපි දානවා අලුත් පෝස්ට්. හරි. ඒකේ තියෙනවා පුතේ මේ ඇමෝනියා හඳුනා ගැනීමේ පරීක්ෂා. දැන් බලන්න පුතේ ඔයගොල්ලන්ගේ ස්ක්‍රීන් එකේ පේන මේ පෝස්ට් එක දිහා. මේකේ තියෙනවා පුතේ ඇමෝනියා හඳුනා ගැනීමේ පරීක්ෂා. ඔය රතු පාටින් කොටු කරලා දාලා තියෙන්නේ පුතේ ඒ ඇමෝනියා හඳුනා ගැනීමේ පරීක්ෂා ටික. හොඳයි. ඊට පස්සේ පුතේ මේ අලුත් කෙනෙක් ගැන කතා කරනවා. කවුද මේ? Z කියලා කෙනෙක් ගැන. Z කියන්නේ පුතේ Y කියන කෙනාගේ ඔක්සෝ අම්ලයක්ලු. ඒ වගේම එයා ප්‍රබලයිලු. පුතේ කවුද මේ ඇමෝනියාගේ ඔක්සෝ අම්ල? පුතේ ඇමෝනියාගේ ඔක්සෝ අම්ල ಜಾති දෙකක් තියෙනවා. හරි. HNO2 සහ HNO3. මේ දෙන්නගෙන් කෙනෙක් වෙන්න ඕන. හැබැයි මෙතන වචනයක් කියන කවුද පුතේ? මෙයා ප්‍රබල කෙනෙක්ලු. පුතේ ප්‍රබල කෙනෙක් නම් ප්‍රබල ඔක්සිකාරය එහෙම නැත්නම් ප්‍රබල අම්ලයක් නම් කවුද පුතේ? HNO3 විය යුතුයි. එහෙනම් ඒ ප්‍රශ්නයට උත්තරේ HNO3. හරි. ඊට පස්සේ පුතේ ප්‍රශ්නයක් අහනවා සල්ෆර් උණු සාන්ද්‍ර HNO3 එක්ක ප්‍රතික්‍රියා කරවන්නලු. මේක පුතේ ඉනෝගනික් නෝට් වල ඔයගලන්ට තියෙන එක. සල්ෆර් උණු සාන්ද්‍ර ඇමෝනියා සමග ප්‍රතික්‍රියා කිරීම. ඔය වගේම කොපර්ගේ HNO3 එක ප්‍රතික්‍රියාවත් ඔයගලන්ගෙන් අහනවා. ඒ නිසා ඒ තියරි නෝට්ස් ටික පැහැදිලිව බලා ගන්න. ඔයගලන්ගේ රිවිෂන් ක්ලාසස් වල උනත් ඒවා කියලා දීලා ඇති. හොඳයි. එහෙනම් මේකට කොහොමද පුතේ අපි ගන්නෙ? H2SO4 හැදෙනවා පුතේ. H2SO4 ඊට අමතරව හැදෙනවා පුතේ NO2. මේක බැලන්ස් කරන්නත් පුළුවන් ඕන. හරි. ඔයගොල්ලෝ හැබැයි එක්සෑම් එකට නම් පුතේ මේක බැලන්ස් කරලාම එහෙම නැත්තම් තුලිත කරලාමයි ඔයගොල්ලෝ මේක ලියා ගන්න අවශ්‍ය වෙන්නේ. එහෙනම් පුතේ මේ තියෙන්නේ මට මෙතන ඉඩ නැති නිසා මම පහට ලිව්වේ මේ ටික ඔයගොල්ලෝ තුලිත කරලා ලියා ගන්න ඕන. එහෙනම් මේ තියෙන්නේ ඊළඟ ප්‍රශ්නයට අදාළ පිළිතුර. එහෙනම් පැහැදිලි ඇති කියලා හිතනවා පුතේ මෙච්චර දුරට අපි කතා කරපු පිළිතුරු ටික. හොඳයි. එහෙනම් දැන් බෝඩ් එකේ තියෙන අවශ්‍ය දේවල් ටික ලියා ගන්න. හොඳයි පුතේ. එහෙනම් සිම්පල් A කොටස කතා කරලා ඉවරයි පුතේ. දැන් අපිට කතා කරන්න තියෙන සිම්පල් B කොටසයි. එහෙනම් බලාගමු පුතේ ඒකෙත් අදාළ ප්‍රශ්නය මොකක්ද කියලා. හොඳයි පුතේ. මේ තියෙන්නේ ඒ ප්‍රශ්නට අදාළ ස්කෙච් එක. පුතේ හොඳට බලාගන්න මම නැවතත් ආවර්තව ඔයගොල්ලෝ ලියලා තියෙනවා. ඒ වගේම තමයි පුතේ මම ඒකට අදාළ ස්කෙච් එකක් ගහලා තියෙනවා මෙතන. හොඳට බලාගන්න. මුලින්ම කියනවා A හා B කියලා සංයෝග දෙකක් ඉන්නවලු. එකම කාණ්ඩයේ P ගොනුවට අයත් මූලද්‍රව්‍ය දෙකක් නෙමෙයි මූලද්‍රව්‍ය දෙකකින් හැදුණු සංයෝග. හරිනේ? එහෙනම් මූලද්‍රව්‍ය දෙකක් ගන්න නෙමෙයි කියන්නේ සංයෝග දෙකකුයි අඳුර ගන්න තියෙන්නේ. P ගොනුවට අයත කිව්ව ගමන් අනේ කලින් වගේම පුතේ මම මොකද කරන්නේ? S බ්ලොක් එක අයින් කර ගන්නවා. එහෙනම් P බ්ලොක් එකෙන් තමයි ප්‍රශ්නේ අහලා තියෙන්නේ නැවතත්. P ගුණයට අයත් මූලද්‍රව්‍ය දෙකක සංයෝග එකම කාණ්ඩේ මොකක් හරි. හරි. ඒ වගේම තමයි A කියන කෙනා ගැන විස්තර කරලා තියෙනවා. බලාගන්න හුරුද කියලා මෙයාව. කාම උෂ්ණත්වයේදී හා වායුගෝල පීඩනයේදී අවර්ණ ගඳක් නොමැති ද්‍රවයක් විදියටලු තියෙනවා. අවර්ණයලු ගඳකුත් නැහැලු දියරයක් විදියටලු තියෙන කාම උෂ්ණත්වයේදී. කවුද මේ සංයෝග මෙතන ඉන්න කෙනෙක් නෙමෙයි මේ කෙනෙක්ගෙන් හැදුණු සංයෝගයක් ගැනයි මේ කතා කරන්නේ. ඊට පස්සේ වායු සහ ඝන අවස්ථාද ඇත. සාමාන්‍ය කාම උෂ්ණත්වයේදී නම් තියෙන ද්‍රවයක් විදියටලු ඝන අවස්ථාවෙත් තියෙනවලු වායු අවස්ථාවෙත් අපිට බලා ගන්න පුළුවන්ලු. ඊට පස්සේ කියනවා ඝන අවස්ථාව ද්‍රව අවස්ථාවට වඩා ඝනත්වයෙන් අඩුලු. ඒ කියන්නේ පුතේ එයාගේ ඝනය ඝනත්වයෙන් අඩුලු ද්‍රවයට වඩා. ඒ කියන්නේ එයාගේ ද්‍රවය උඩ ඒ ඝනය පාවෙනවලු. කවුද? ජලය පුතේ. අයිස් ඝන මේ කියන්නේ. ඝනය කියන්නේ අයිස්. ඔයගොල්ලෝ දන්නවා ජලය මත අයිස් පාවෙනවා. ඒක ඝනයක් වුණත් එයා ජලය මත පාවෙනවා කියලා. හොඳයි. එහෙනම් දැන් ෂුවර් එහෙනම් ඒ කියන්නේ ජලය වෙන්න ඇති. නේද? ෂුවර් කියලා කියන්න පුළුවන් වෙන්න ඇති කියලා කියන්න පුළුවන්. තව බලමුකෝ. අයනික සහ ද්‍රව්‍ය සංයෝගය එහි පහසුවෙන් දීවේ. ඕනේ පුතේ ජලය ගැන තමයි කියන්නේ. ජලය ද්‍රව්‍ය සංයෝගයක්. ඒ නිසා ද්‍රව්‍යයව හොතර ද්‍රාවණය වෙනවා. ඒ වගේම තමයි පුතේ අයනික සංයෝග ඕනම එකක් ජලයේ දිය වෙනවා. එහෙනම් ෂුවර් කවුද පුතේ? මේ කියන්නේ H2O එහෙම නැත්නම් ජලය ගැනයි මේ කියන්නේ. එතකොට H2O නම්
හරි. එහෙනම් මේ ඔක්සිජන් ගැනයි මේ කියලා තියෙන්නේ. එහෙනම් පුතේ ඔක්සිජන් ඊට යටින් ඉන්නේ කවුද පුතේ? සල්ෆර්. එහෙනම් සල්ෆර් අඩංගු සංයෝගයක් ගැන වෙන්න ඇති B එකේ කියන්නේ. බලමු පුතේ. සල්ෆර් ඊට පහළ තව කට්ටිය ඉන්නවා. හරි. බලමු. ඔන්න මම උන ලියා ගන්නම්කෝ. මේ කට්ටිය කෙනෙකුත් වෙන්න ඇති. හරි. ඒ වගේම පුතේ කාමරුෂ්ණත්වයේදී හා වායුගෝල පීඩනයේදී අවර්ණ වායුවකි. අවර්ණ වායුවක් ලුයා. මේ කට්ටියකින් හදන අවර්ණ වායුවක්. ඉතින් අපි දැන් දන්නවා සල්ෆත් වායු හදනවා. නේද? SO3, SO2 ඔහොම වායු හදනවා. හරි. තව H2S ඔහොම එක එක වායු හදනවා. අපි බලමු. ඊට පස්සේ lead acetate එක්ක කළු පාට අවක්ෂේපයක්. කියද්දිම දන්නවා කවුද පුතේ? මෙයා ගැන කියද්දිම අපි දන්නවා මේ එහෙනම් කියන්නේ අනිවාර්යයෙන්ම H2S ගැන කියලා. ඇයි ඒ H2S හඳුනා ගැනීමේ පරීක්ෂණයක් අපි කතා කරනවා. පුතේ දැන් ඔයගලගේ ස්ක්‍රීන් එක දිහා බලා ගන්න. මේ තියෙන්නේ අපේ කෙමිස්ට්‍රි ඇකඩමි එකේ තවත් පෝස්ට් එකක් H2S වායුව හඳුනා ගැනීමට. බලන්න පුතේ lead acetate දැම්මහම පුතේ කළු පායට හැරෙනවා. හරි. එහෙනම් පුතේ එහෙනම් ෂුවර් මේක අනිවාර්යයෙන්ම H2S විය යුතුයි. එහෙනම් ආපහු බලාගමු පුතේ. එහෙනම් B කියන්නේ කවුද පුතේ? H2S කියන කෙනා. හරි. ඒක ගැන පැහැදිලි. දැන් ප්‍රශ්න වලට උත්තර කියන්න යන්න. A සහ B හඳුනා ගන්න තියෙන. එහෙනම් A හොයාගත්ත ජලය, B හොයාගත්ත H2S කියලා. ඊට පස්සේ පුතේ මේ දෙන්නගේ ව්‍යුහය අඳින්න කියනවා. මම ජලය එක විතරක් නීති ටික පෙන්න අඳින්නම්. ඊට පස්සේ ටික ඇඳගෙන යන්න. හොඳට බලා ගන්න පුතේ. අපිට ලුයිස් ව්‍යුහයක් අඳින්න කිව්වහම අපි අඳින විදිය. ලුයිස් ව්‍යුහය අඳිනකොට හැඩය ඕනේ නැහැ. හැබැයි මේ ප්‍රශ්නේ හැඩයත් අහලා තියෙනවා. එහෙනම් අපි මුලින්ම ලුයිස් ව්‍යුහය ඇඳලා ඊට පස්සේ හැඩය ගැන කතා කරමු. පටන් ගමු පුතේ අපි වැඩේ. H2 අඳින්න පටන් ගමුකෝ. එහෙනම් ඔන්න තීරිත් එක්කම කියලා දෙන්නයි යන්නේ. H2O. පුතේ බලා ගන්න. මුලින්ම මේගොල්ලන්ගේ තියෙන බාහිර ශක්ති මට්ටම නැත්නම් වේලන්ස් ඉලෙක්ට්‍රෝන්ස් ටික ගණන් කරගන්න ඕන අපි. බාහිර ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන ටික ගණන් කරගන්න ඕන. ඔක්සිජන් ඉන්නේ 6 වෙනි කාණ්ඩය නිසා එයාගේ අවසන් ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන්ස් 6ක් තියෙනවා පුතේ. ඊට අමතරව හයිඩ්‍රජන්ගේ අවසන් ශක්ති මට්ටමේ එක ඉලෙක්ට්‍රෝනයක්. හයිඩ්‍රජන්ස්ලා දෙන්නෙක් ඉන්න නිසා පුතේ මොකද කරන්නේ? ඉලෙක්ට්‍රෝන්ස් දෙකක් තියෙනවා. ඒ නිසා ඔක්කොම ඉලෙක්ට්‍රෝන්ස් ගන්න කීයද පුතේ? ඉලෙක්ට්‍රෝන්ස් 8ක් තියෙනවා මෙතන. පැහැදිලිනේ? හරි. ඊට පස්සේ දැන් අපි කරගන්න ඕන පුතේ මධ්‍ය පරමාණු තෝරා ගැනීම. අපේ තීරයේ තියෙන්නේ මධ්‍ය පරමාණු ලෙස වඩා විද්‍යුත් ධන කෙනාව එහෙම නැත්නම් විද්‍යුත් ඍණතාවයෙන් අඩු කෙනාව තෝරගන්න කියලා. දැන් මෙතන විද්‍යුත් ඍණතාවයෙන් අඩු කෙනාව තෝරගත්තොත් සිද්ධ වෙන්නේ පුතේ අපිට හයිඩ්‍රජන් මධ්‍ය පරමාණු විදිහට දාන්න. පුතේ හයිඩ්‍රජන්ට හදාගන්න පුළුවන් එක බන්ධනයයි. ඉතින් එයා මධ්‍ය පරමාණු විදිහට දාලා හරියන්නේ නැහනේ. බන්ධන කීපයක් හදාගන්න පුළුවන් කෙනෙක් මධ්‍ය පරමාණු විදිහට දාන්න ඕන. ඒ වගේ අවස්ථාවක අපි එයා හැර අනිත් කෙනාව පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. එයාට පස්සේ තියෙන විද්‍යුත් ඍණතාවය අඩුම කෙනා කවුද? ඔක්සිජන් විතරයි ඉන්නේ. එහෙනම් මධ්‍ය පරමාණු කවුද පුතේ? ඔක්සිජන්. මෙතනදී හැඩය ගැන මුකුත් හිතන්නේ නැහැ අපි ලුයිස් ව්‍යුහය අඳිනකොට. ඊට පස්සේ අපි හැඩය අපෝහණය කරමු. බලා ගන්න පුතේ. ඊට පස්සේ දෙන්නෙක් ඉන්නවා පුතේ හයිඩ්‍රජන්. ඒ දෙන්නව අපි සම්බන්ධ කරගන්නවා මධ්‍ය පරමාණුවට. එතකොට මේ දෙන්න පර්යන්ත පරමාණු මෙයා මධ්‍ය පරමාණු. ඊට පස්සේ මොකද කරන්නේ? ඉලෙක්ට්‍රෝන්ස් 8ක් දාන්න ඕන. 8න් 4ක් දැන්ටම දාලා තියෙන්නේ. මේ තියෙන්නේ බන්ධනයක් කියන්නේ ඉලෙක්ට්‍රෝන 2ක්. මෙතන බන්ධන ඉලෙක්ට්‍රෝන 2යි. ඔක්කොම ඉලෙක්ට්‍රෝන 4ක්. එහෙනම් මෙතනින් අඩු කරන්න ඕනේ ඉලෙක්ට්‍රෝන්ස් 4ක්. තව කීයක් ඉතුරු වෙනවද පුතේ? ඉලෙක්ට්‍රෝන්ස් 4ක් ඉතුරු වෙනවා. දැන් මොකද කරන්නේ පුතේ? මේ ඉලෙක්ට්‍රෝන්ස් 4 දා ගන්න ඕන කාටද පුතේ? පර්යන්ත පරමාණු. එහෙම නැත්නම් පර්යන්ත පරමාණු වලට දාන්න ඕන. ඒකෙත් විද්‍යුත් ඍණතාවය වැඩි පිළිවෙලටයි වැඩිම කෙනාටයි මුලින්ම දාන්න ඕන. ඉතින් පුතේ හයිඩ්‍රජන් එකසර තියාගන්න නැහැ කියලා දන්නවා. හයිඩ්‍රජන්ට එකසර දාන්න බෑනේ. පළවෙනි මේ ආවර්තයේ පළවෙනි කාණ්ඩයේ කෙනෙක් නේ පුතේ. ඒ නිසා යාට එකසර නැහැ. එහෙනම් දාන්න සිද්ධ වෙන්නේ කාටද පුතේ? ඔක්සිජන්ටයි. එහෙනම් ඉලෙක්ට්‍රෝන්ස් 4ක් මේ විදිහට අපිට දාන්න පුළුවන්. හොඳයි. මේ විදිහට තමයි පුතේ අපි අඳින්නේ. එතකොට බලන්න ඊට පස්සේ අෂ්ටකය සම්පූර්ණයිද කියලා. අෂ්ටකය සම්පූර්ණයිද කියලා බලන්න හයිඩ්‍රජන්ට උපරිම දෙන්නයි තියාගන්න පුළුවන්. ඔන්න දෙන්නෙක් ඉන්නවා. මෙයාගේ දෙන්නෙක් ඉන්නවා. ඔක්සිජන්ගේ බලන්න පුතේ 1 2 3 4 5 6 7 8යි. අෂ්ටකය සම්පූර්ණයි. ඊට පස්සේ අපි බලමු එයාගේ ආරෝපණය කොහොමද කියලා. හරි. ඔක්සිජන් 6 වෙනි කාණ්ඩෙන්නේ එයාගේ වටේ එයාට විතරක් අයිති ඉලෙක්ට්‍රෝන්ස් 6ක් තියෙන්න ඕන. බලමු තියනවද කියලා. මේ දෙකෙන් එකක් මෙයාගේ 1යි 2යි 3යි 4යි 5යි මේ දෙකෙන් එකක් මෙයාගේ 6යි. එහෙනම් එයාගේ 6 හරි. එහෙනම් ප්‍රශ්නයක් නැහැ. ආරෝපණයකුත් මේ මෙතන ආරෝපණයක් මෙයාට එන්නේත් නැහැ. එහෙනම් මේක තමයි ජල අණුව. ඊට පස්සේ අපි බලමු කොහොමද මෙයාගේ හැඩය අපෝහණය කරන්න කියලා. පුතේ ඔයගොල්ලන්ට පේනවා මෙතන තියෙනවා බන්ධන. හරි. බන්ධන යුගලක් මෙතනත් බන්ධන යුගලක් තියෙනවා. මෙතන තියෙනවා එකසර යුගලක්. මෙතනත් තියෙනවා එකසර යුගලක්. එතකොට පුතේ අපි මේකේ කෝණය අපෝහණය එහෙම නැත්නම් මේ හැඩය අපෝහණය කරන්න අපි ගන්න පුතේ සිග්මා බන්ධන සහ
එකසර පමණයි. ෆයි බන්ධන ගන්න නැහැ. ෆයි බන්ධන ඇත්තෙත් නැහැනේ. එහෙනම් ඔක්කොම යුගල් කීයක් තියෙනවද? සිග්මා යුගල් 1යි 2යි. දෙකක් තියෙනවා. එකසර යුගල් 1යි 2යි දෙකක් තියෙනවා. ඔක්කොම යුගල් කීයක් තියෙනවද පුතේ? 4ක් තියෙනවා. ඒකට පුතේ සාමාන්‍ය 4ක් අපි අඳින්නේ ඔයගලන්ට මතක ඇති. x කියලා කෙනෙක් හිටියෝ පුතේ 4ක් අඳිනවා නම් පුතේ අපි හැඩය අඳින්නේ කොහොමද පුතේ? චතුස්තලීය හැඩයට. හරි? චතුස්තලීය හැඩයටයි අපි ආව අඳින්නේ. එහෙනම් මෙන්න මේ විදිහට එන්න ඕන 4 දෙනෙක්ම හිටියානම්. හැබැයි මේ 4 දෙනාගෙන් එක්කෙනෙක් මෙහෙම එක්කෙනෙක් ඕගොල්ලන්ගේ පැත්තට අනිත් කෙනා බෝඩ් එකේ පැත්තට. 1යි 2යි දෙන්නෙක් එකම තලයේ ඉන්නවා. එක්කෙනෙක් ඉදිරියට අනිත් කෙනා පිටිපස්සට ඉන්නවා. හරි ත්‍රිමාණයි මේක චතුස්තලීය කියන ව්‍යුහය. එතකොට මේ තියෙන මේ ව්‍යුහය. එතකොට පුතේ ඒකෙන් දෙකක් එකසර වෙලා මේ එකසර යුගල් කීයක් තියෙනවද? දෙකක්. එහෙනම් මෙයා පරමාණුවක් නොවි එකසර යුගලයක් වුණොත්. මෙයා පරමාණුවක් නොවි එකසර යුගලයක් වුණොත්. එතකොට පුතේ හැඩය මොකද්ද? අණු මේ පරමාණු අතර හැඩය මෙහෙම මොකද්ද මේ? කෝණික හැඩය. එහෙනම් පුතේ ජල අණුවත් මොකද්ද? එකසර යුගල් දෙකක් තියෙන නිසා චතුස්තලීය නෙමේ චතුස්තලීය ව්‍යුහය වෙනස් වෙන මොකක් විදිහටද? කෝණික විදිහට. එහෙනම් පුතේ මෙයාව අපි අඳින්න ඕන කෝණික විදිහට. එකසර යුගල් දෙක මේ තියෙන්නේ. පැහැදිලිනේ? ඉතින් පුතේ ඔය නීති වලින්ම තමයි අපි H2S එකත් අඳ ගන්න ඕන. හරි? එහෙනම් මම H2S එකත් එහෙම අඳ ගන්නවා. සල්ෆර්, හයිඩ්‍රජන් එකසර යුගලයි තවත් එකසර යුගලකුයි අඳ ගන්නවා. මේ තියෙන පුතේ H2O සහ H2S. පැහැදිලිනේ? ඊට පස්සේ පුතේ අහනවා මේගොල්ලන්ගේ බන්ධන කෝණය එක්කෙනෙක්ගේ වැඩිලු අනිත් කෙනාගේ අඩුලු. කාගේ පුතේ බන්ධන කෝණය වැඩි? අපි බලමු පුතේ. බන්ධන කෝණය වැඩි වෙන්නේ පුතේ කාගේද? මෙන්න මෙයාගේ විද්‍යුත් ඍණතාවය වැඩි නිසා මේ පරමාණු ලං වෙනවා එකිනෙකට. මේ පරමාණු එකිනෙකට ලං වෙනවා. මේ පරමාණු එකිනෙකට ලං වෙන නිසා පුතේ මේගොල්ලන්ගේ මේ දෙන්න අතර විකර්ෂණ ඇති වෙනවා. මොකද මේ දෙන්නගේ මෙයාගේ විද්‍යුත් ඍණතාවය වැඩි, මෙයා වැඩිපුර මේ කට්ටියව එකට ඇදලා ගන්නවා. ඇදලා ගද්දි මේ දෙන්න ලං වෙනකොට මේ දෙන්න ඍණ පුතේ ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙන බන්ධන මේවා විකර්ෂණය වෙනවා. ඒතකොට මෙයාගේ බන්ධන කෝණය වැඩි වෙනවා. හැබැයි මෙයාගේ ඔක්සිජන් තරම විද්‍යුත් ඍණතාවය වැඩි නැහැනේ පුතේ. වැඩි නැති නිසා ඒගොල්ලෝ සාමාන්‍ය දුරින්ම තමයි ඉන්නේ. ඒතකොට ඒගොල්ලන්ගේ විකර්ෂණයක් ඇති වෙන්නේ නැහැ. ඒතකොට මෙයාගේ බන්ධන කෝණය වැඩි, මෙයාගේ බන්ධන කෝණය අඩුයි. ඒකයි අපේ තියරිය. ඕගලන්ට ඒක ප්‍රශ්නයක් විදිහට අහලා තියෙනවා. හොඳයි පුතේ. ඊට පස්සේ අහනවා A කියන කෙනා කවුද? ජලය. A කියන කෙනා පුතේ ප්‍රතික්‍රියා කර එයාගේ ප්‍රතික්‍රියා දෙකක් ලියලා දෙන්නලු. අම්ලයක් විදිහට ක්‍රියා කරන විදිහයි බස්මයක් ලෙස ක්‍රියා කරන විදිහයි. හරිම ලේසි පුතේ අපි මේක තියාගමු. ජලයේ ප්‍රතික්‍රියානේ මතක තියෙන්න ඕන. ජලය ඕගලන්ට ඕන දැන් මෙයා අම්ලයක් ලෙස ක්‍රියා කරනවා කියලා පෙන්වන්නද? නේද? අම්ලයක් ලෙස ක්‍රියා කරනවා කියලා පෙන්වන්නට නම් පුතේ ඕගොල්ලෝ කරන්න ඕන මෙයාගේ H+ ගලවන ප්‍රතික්‍රියාවක් කරන්න. එහෙම නැත්නම් මෙයා ප්‍රතික්‍රියා කරන්න බස්මයක් එක්ක. ලේසිනේ. ඉතින් අපි දාමු සෝඩියම්. සෝඩියම දැම්මහම මොකද පුතේ වෙන්නේ? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හැදෙනවා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්ලා හැදෙනවා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හැදිලා පුතේ මොකද්ද? අපිට H2 හයිඩ්‍රජන් වායුව පිට වෙලා යනවා. පැහැදිලිනේ? ඔන්න මෙයා ආම්ලයක් විදිහට ක්‍රියා කරා. ඇයි එහෙම කියන්නේ? බස්මයක් එක්ක ප්‍රතික්‍රියා කරපු නිසා මෙයාගේ ආම්ලික ගතිය තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්. එහෙනම් දැන් කියන්න ඕන ජලයේ බාස්මික ගතියට උදාහරණයක්. එහෙනම් කාත් එක්ක ප්‍රතික්‍රියා කරන්න ඕන. ආම්ලයක් එක්ක ප්‍රතික්‍රියා කරන්න පුතේ. HCl දාමු අපි. පැහැදිලි නේද පුතේ? එහෙනම් මෙතනින් මොකද පුතේ වෙන්නේ? මෙයා ජලය මගින් මෙයාගේ H+ එකක් ගන්නවා. එතකොට මොකද හැදෙන්නේ පුතේ? H3O+. එතකොට මෙතන හැදෙනවා Cl-. අම්ලයක් ලෙස ක්‍රියා කරලා. බාෂ්මයක් ලෙස ක්‍රියා කරලා. ඒ කියන්නේ අම්ලත් එක්ක ප්‍රතික්‍රියා කරනවා කියන්නේ ජලයේ බාෂ්මික ගතිය තියෙනවා. ඔන්න එයාගේ ආම්ලික ගතිය ඔප්පු කරලා බාෂ්මයක් එක්ක ප්‍රතික්‍රියා කරලා එයාගේ බාෂ්මික ගතිය ඔප්පු කළා අම්ලයක් එක්ක ප්‍රතික්‍රියා කරලා. එහෙනම් ඒ ප්‍රශ්නෙට උත්තරෙත් හරි. තුලිත කරලා ලියන්න ඕන පුතේ. හරි. ඊට පස්සේ ඊළඟ එකේ තියෙනවා මෙන්න මෙයාව. කවුද පුතේ? මේ ලෙඩ් ඇසිටේට් එක්ක ප්‍රතික්‍රියාව. අන්න ඒක ලියලා දෙන්නලු පුතේ. අපි ලියමු පුතේ ප්‍රතික්‍රියාව. හරි. මෙයා බලමු. H2S තමයි ප්‍රතික්‍රියා කරලා තියෙන්නේ කාත් එක්කද? ලෙඩ් ඇසිටේට් එක්ක. මෙයාත් එක්ක ප්‍රතික්‍රියා කරපුවම පුතේ හැදෙන්නේ කළු පාට අවක්ෂේපය. කවුද පුතේ? ලෙඩ් සල්ෆයිඩ් එක. PBS තමයි. ඔයගොල්ලෝ අපේ Facebook post එකේ දැක්කා වගේ ලෙඩ් සල්ෆයිඩ් එක තමයි පුතේ කළු පාට අවක්ෂේපය. ඊට අමතරව කවුද පුතේ හැදෙන්නේ? මෙතන තියෙනවානේ CH3 double. එහෙනම් එයාගෙන් හැදෙනවා CH3
COOH කියන කෙනාව හම්බ වෙනවා. එතකොට මෙයා තමයි පුතේ මොන අවක්ෂේපයද? කළු අවක්ෂේපය. හොඳයි. ඊළඟ ප්‍රශ්නේ බලමු. ඊළඟ ප්‍රශ්නේ කියනවා පුතේ මේ දෙන්නට BiCl3 දාන්නලු. පුතේ විස්මත්ගේ ක්ලෝරයිඩ් එක දැම්මහම මොකද වෙන්නේ? පුතේ BiCl3 මුලින්ම දාන්න තියෙන්නේ Aට. ඒ කියන්නේ කාටද? ජලයටයි දාන්න තියෙන්නේ. පුතේ මේ ක්ලෝරයිඩ් වල ජල විච්ඡේදනය ඔයගලන්ට අපි කෙමිස්ට්‍රි ඇකඩමි තවත් Facebook පෝස්ට් එකකින් ඔයගලන්ට දීලා තියෙනවා. එහෙනම් දැන් බලාගන්න පුතේ ඔයගලන්ට පෙන ස්ක්‍රීන් එක දිහා මේ තියෙන පුතේ අදාළ ක්ලෝරයිඩ් වල ජල විච්ඡේදනය. එහෙනම් පුතේ මෙන්න මේක ඔයගොල්ලෝ පැහැදිලිව මතක තියාගන්න. ඒ වගේම අවශ්‍ය තැන්වලදී මේක යොදන්න. හොඳයි පුතේ. දැන් බලාගමු. පුතේ ඊට පස්සේ තියෙන මේ ප්‍රතික්‍රියාව අපිට ලියන්න. එහෙනම් අපි ලියමු BiCl3 ප්‍රතික්‍රියා කරන්න තියෙන මුලින් කාත් එක්කද පුතේ ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරන්න තියෙන්නේ. පුතේ ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරපුවාම සමතුලිත ප්‍රතික්‍රියාවක් එන්නේ BiOCl. එතකොට මෙයා පුතේ සුදු පාට අවක්ෂේපයක්. මෙයා සුදු පාට අවක්ෂේපයක් කියන එක මතක තියාගන්න ඕන. හොඳයි. ඊට පස්සේ පුතේ අපෙන් අහනවා පුතේ මෙතන තව HCl අම්ලෙත් හැදෙනවා. හරි. මෙතන HCl අම්ලෙත් හැදෙනවා. ඊට පස්සේ අහනවා පුතේ B කියන කෙනාවත් ප්‍රතික්‍රියා කරන්නලු පුතේ BiCl3 එක්ක. හරි. ඒ කියන්නේ H2S ප්‍රතික්‍රියා කරන්නලු BiCl3 එක්ක. හරි. ඊට පස්සේ එයා බලාගමු පුතේ අපි BiCl3 එක්ක ප්‍රතික්‍රියා කරවන්නලු H2S. මොකද පුතේ වෙන්නේ මෙයාගේ? හරි. මේ Bi3+ ඉන්නේ කැටායනයක්. එයාට පුතේ දැම්මොත් H2S එයාගේ අදාළ සල්ෆයිඩ් එක හැදෙනවා. මතක ඇතිනේ දෙවෙනි කාණ්ඩේ කාණ්ඩ විශ්ලේෂණයේ දෙවෙනි කාණ්ඩේ Bi2S3 මෙයා පුතේ අවක්ෂේපයක් මොන පාටයිද? මෙයා කළු පාට අවක්ෂේපයක්. ඒ වගේම මෙයාගෙත් හැදෙනවා පුතේ HCl කියන ප්‍රබල අම්ලය. පැහැදිලිනේ? එහෙනම් පුතේ මේ තියෙන්නේ අපේ අදාළ ප්‍රශ්න වලට පිළිතුරු ටික. එහෙනම් ඔයගලන්ට හොඳටම පැහැදිලි මේ වගේ ප්‍රශ්න වලට උත්තර ගන්න අපිට ලොකු තියරි ගොඩක් අවශ්‍ය නැහැ. අපිට පුංචි තියරි කොටස් ටිකක් තමයි අවශ්‍ය. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මොන තියරියෙන් මොන අවුරුද්දේ හයිද දන්නේ හරි. ඒ නිසා පුතේ හැම එකටම ලෑස්ති වෙලා යන්න. ගොඩාක්ම කටපාඩම් කරගන්නවට වඩා තර්ක වලින් උත්තරේ ගන්න මතක තියාගන්න. උදාහරණයක් විදිහට අම්ලයක් ලෙස ක්‍රියා කරන්නේ කොහොමද කියලා හෙව්වොත් භස්මයක් එක්ක ප්‍රතික්‍රියා කරවලා පෙන්වන්න. භස්මයක් විදිහට ක්‍රියා කරනවා කියලා පෙන්වන්නේ කොහොමද කියලා හෙව්වොත් අම්ලයක් එක්ක ප්‍රතික්‍රියා කරවලා පෙන්වන්න. අන්න ඒ වගේ ටැක්ටික්ස් පාවිච්චි කරන්න පුතේ එක්සෑම් එකට. එහෙනම් පුතේ අදට අපි කතා කරපු ව්‍යුහගත කොටස මෙතනින් අවසానයි. අපි මේ කොටසත් කතා කළා, B කොටසත් කතා කළා. අද අපි කතා කළේ 2018 ව්‍යුහගත ප්‍රශ්න පත්‍රයේ තියෙන දෙවනි ප්‍රශ්නයේ සිම්පල් A සහ සිම්පල් B කියන කොටස් දෙකම සම්පූර්ණයෙන්ම අංග සම්පූර්ණව ඔයගලන්ට තේරෙන්න කතා කළා. එහෙනම් පුතේ අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු. අපි කෙමිස්ට්‍රි ඇකඩමි කෙමිස්ට්‍රි තේරෙන්න උගන්වන පන්තිය. මම ලහිරු දිල්ෂාන්.